Grade 8 students, we are going to continue the first lesson in your pupils book. ඔයාගේ pupils book එකේ first lesson එකේ අපි ඔබට මතක් කිරීමක් කරනවා නම් work the rather plan the work the plan lesson එක අපි discuss කරා අපි සාකච්ඡා කරා මේට පෙර පාඩමේ. එතකොට ඔබට මතක ඇති ඒ වගේම we have done right activity 1.2 based on above dialogue. එතකොට පෙර සඳහන් කළ දෙබස ආශ්‍රයෙන් අපි activity 1.2 complete කරා. එතකොට ඊට අමතරව අපි pupils book එකේ මේ පාඩම වීඩියෝ පාඩමක් ලෙස ඔබට ලබා දීලා workbook එකෙත් මේ සමගාමීව යන පාඩම සාකච්ඡා කරලා ඒකෙත් අභ්‍යාස කරා. නැවත අපි එනවා pupils book එකට. එතකොට මම ඔබට සඳහන් කළ යුතුයි එක දිගට ඔබගේ pupils book එක සහ workbook එක සම්බන්ධ කරගෙන කිසිවක් මග නොහැරි අපි පිළිවෙලට ඔබට වීඩියෝ පාඩම් මාලාව ලබා දෙනවා ඔබට අවශ්‍ය විස්තර සහ පැහැදිලි කර දීම් සහිතව. ඒක නිසා ඔබට මග ඇරෙන්න විදියක් නැහැ කිසිම තැනක. ඔබට යම් කිසි විදිහක මග ඇරුණා නම් ඔබට link එක නේද මම දානවා. ඒ link එක හරහා පාඩම් ආරම්භලා මග ඇරුණ තන් ආවරණය කරන්න පුළුවන්. So it's very important to go through the lessons one by one. එතකොට මේ ඔයාට මේ පාඩම් එකිනෙක සම්බන්ධ වෙන විදිහට ඉස්සරහට ගියාම ටිකක් මග ඇරෙන්නේ නැහැ. For an example දැන් අපි පෙර පාඩමේ dialogue එකක් සාකච්ඡා කරා බලන්න ඊට පස්සේ අපිට හම්බ වෙන තැන මොකක්ද කියලා. එතකොට learning point. එහෙමනම් ඔබට අභ්‍යාස කරන අතරේ grammar ව්‍යාකරණ නේද? ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ grammar තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන ආර්ට් එක. නැත්තම් භාෂාව හසුරවන්න ඔබට තියෙන tool එක තමයි grammar. grammar හරහා තමයි ඔබ ඉංග්‍රීසි භාෂාවේ දක්ෂයෙක් වෙන්නේ. එතකොට ව්‍යාකරණ දැනුම ඔබට වැඩි කරන්න learning point කියලා ඔබට මෙන්න මේ වගේ විස්තරයක් දෙන්න තියෙනවා. This is all about reflexive pronoun. එහෙමනම් ඔන්න ඔබට අද reflexive pronoun ආශ්‍රයෙන් නේද? දැන් අපි reflexive pronoun කිව්වට පස්සේ ඔබට නොතේරෙන තැනක් තියෙනවා නම් අපි පැහැදිලි කරගන්න උත්සාහ කරමු. එතකොට අද දවසේ අපි ඔයාගේ grade 8 pupils book එකේ first lesson එකේ අපි දෙවනියට සාකච්ඡා කරන කොටස තුල reflexive pronoun වලට අදාළ විස්තර කිරීමක් තියෙනවා. ඒ වගේම අභ්‍යාස දෙකක් අපිට තියෙනවා 1.3 වලට අදාළව. එතකොට එහෙමනම් reflexive pronoun කියන්නේ මොකක්ද කියලා අදහසක් ගන්න ඔබගේ පෙළපොතේ සඳහන් විස්තර කිරීමට යන්. ඊට ඉස්සෙල්ලා මම කැමති දල වශයෙන් ඔබට අදහසක් දෙන්න මේ reflexive pronoun කියලා කෙනෙක් කොහොමද ආවේ? මොකද්ද මෙයාගේ origin එක කියලා අදහසක් දෙන්න. දැන් එතකොට ඔබ දන්නවා ඉංග්‍රීසි භාෂාවේ pronouns සර්වනාම කියලා කොටාශයක් ඉන්නව නේද? එතකොට pronouns මේ pronouns කියන්නේම දැන් ඔබට පේනවා ඇති මේ බලන්න. ඔන්න මම මෙහෙම කරොත් ඔබට පේනවා nouns කියන වචනය අපට එළියට එනවා නේද? නාමපද. එතකොට මේ ලතින් භාෂාවෙන් pronouns කියලා ඔබට භාවිතයක් ඇවිල්ලා තින්නේ. සර්වනාම කියන්නේ නාමපද වෙනුවට භාවිතා කළ හැකි වචන. එතකොට ප්‍රධාන වශයෙන් ඔබට හුරු ඇති මෙන්න මේ සර්වනාම ටික ඔබට මතක ඇති. I ඊට පස්සේ we නේද? මම we ඒ වගේම you then they මේ ඔක්කොම pronouns සර්වනාම අපිට නාම පදයක් විදිහට භාවිතා කරන්න පුළුවන් වචන. they next one he next she it. මෙන්න මේ සර්වනාම තමයි ප්‍රධාන වශයෙන් ඔබ සැලකිලිමත් යුතු සර්වනාම ටික. එතකොට මේ සර්වනාම නැත්නම් මේ pronouns මේ සර්වනාම family එක විදිහට අපි සැලකුවොත් මේ සර්වනාම කාණ්ඩයක් විදිහට අපි සැලකුවොත් මෙතනින් එහාට ඔබට මේ සර්වනාම I we you they he she කියන මේ සර්වනාම ප්‍රධාන වශයෙන් සැලකුවොත් මේ සර්වනාම වලට අදාළව තව අවස්ථා කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් අපිට
ඔබට නිසකවම මතක් වෙනවා මෙන්න මේ වචනය. my. මේක ඇත්තටම සර්වනාමයක් නෙමෙයි, මේක ඇඩ්ජෙක්ටිව් එකක්. හැබැයි pronouns family එකට මෙයා දාලා තින ඔබට ලේසියට ග්‍රහණය කරගන්න. එතකොට I my. ඒ වගේම ඔබ දන්නවා me කියලා pronoun එකක් තියෙනවා නේද? ඒ වගේම දැන් I my me වගේම ඔබට හම්බ වෙනවා තව සර්වනාමයක් mine කියලා. right? එතකොට එහෙමනම් මේ pronouns වලට අදාළව අපි අදහසක් ගන්න හදන්නේ ඔබ අද කතා කරන මේ reflexive pronoun කියන එක කොහොමද එන්නේ කියලා මම මේ කියන්නේ. බලන්න නේද? I කියලා ඔබට සර්වනාමයක් හම්බ වෙනවා. I කියලා සර්වනාමයක් හම්බ වෙනවා. me කියලා හම්බ වෙනවා. mine කියලා හම්බ වෙනවා. එතනින් එහාට තමයි ඔබ අද කතා කරන මේ mine myself කියන සර්වනාමය නැත්නම් මේ සර්වනාම කාණ්ඩය ඔබට හම්බ වෙනවා. එතකොට මෙන්න මෙලෙස මේ සෑම සර්වනාමයකට අදාළම අවස්ථා කීපයක් තියෙනවා. මේ it කියන එකට එක්තරා අවස්ථාවක් මග ඇරෙනවා. it's all right. එතකොට එහෙමනම් මේ pronouns වල නේද? එතකොට මෙතන තියෙන්නේ දැන් my කියන කෙනා සර්වනාමයක් නුනත් අපි ගොඩක් අය ඒක සර්වනාම පවුලේ තියලා තමයි සාකච්ඡා කරන්නේ. මම, මගේ, මට, මගේ, myself ඔන්න මමම. එතකොට මේ ඔබ අද කතා කරන මේ reflexive pronoun කියන කතාව මෙතෙන්ට ගේන්නේ මේ pronouns family එකේ මෙන්න මෙතනට අදාළව තමයි ඔබ අද ඉගෙන ගන්න මේ reflexive pronoun නියදෙන්නේ. හරිද? එතකොට දැන් ඔබට තව පොඩ්ඩක් මම විස්තර කරොත් අපි කතා කරන්නේ pronouns ගැන. pronouns වලට අදාළව අද දවසේ ඔබට reflexive pronoun ගැන කතා කරන්න යෙදුනත් එතනින් එහාට ඔබ කතා කළ යුතු කොටාශ කීපයක්ම තියෙනවා. උදාහරණයක් විදිහට ඔබට හුරු පුරුදු මේ pronouns family එකේ මේ ප්‍රධානියටම ඉස්සරහින් ඉන්න කට්ටිය දැන් මේගොල්ලන්ට දැන් නේද ඔබට පේනවා I we you they he shit කියලා තියෙනවා. එතකොට මේගොල්ලෝ මේ කාණ්ඩය අපි හඳුන්වනවා subject pronoun කියලා. ඒ කියන්නේ වාක්‍යයක subject එක විදිහට තමයි ඉන්නේ මේගොල්ලෝ. right? අපි කතා කරන මේ සර්වනාම පවුලේ ඔබට හම්බ වෙන මේ පළවෙනියට හම්බ වෙන කොටාශය මේගොල්ලන්ට අපි කියන්නේ subject pronouns කියලා. right? එතකොට මේගොල්ලෝ මේ කාණ්ඩයට අපි කියන්නේ මේගොල්ලන්ට අපි කියන්නේ subject pronoun, object pronoun නැත්නම් possessive pronoun නැත්නම් reflexive pronoun කියන pronoun family එකට පිටින් ඇවිල්ලා තියෙන possessive adjectives rather නේද? adjectives නාම විශේෂණ. හැබැයි සර්වනාම පවුලේ ඉන්න. ඒ කියන්නේ අයිති අංග වන නාම විශේෂණ. එහෙමනම් සර්වනාම පවුලේ කොටාශයක් ඉන්නවා. I we you they shit. එතකොට ඔබ දන්නවා my, our, your, their, his, her, its ආදී වශයෙන් තව කොටාශයක් නේ. වගේම ඔබට හම්බ වෙනවා තව කොටාශයක් මෙතන. මේ me කියලා අපි අදහස් කරේ me, us, you, them ආදී වශයෙන්. එතකොට මේගොල්ලන්ට අපි කියන්නේ object pronoun කියලා. object pronoun වාක්‍යයක මේගොල්ලෝ කර්මය object එක විදිහට ඉන්නේ. හරිද? එතකොට එහෙනම් ඔබට සර්වනාම පවුලේ subject pronoun කියලා කොටාශයක් හම්බ වෙනවා. වගේම possessive adjectives කියලා කොටාශයක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ me ආදී වශයෙන් me, us ආදී වශයෙන් එන වචන කොටාශයක් තියෙනවා. ඒගොල්ලන්ට අපි කියන්නේ object pronoun. එතකොට මෙතන mine මගේ කියන අදහසක් මෙතන තියෙන. ඒ ආදී වශයෙන් mine, ours, yours ආදී වශයෙන් මෙතන කොටාශයක් ඔබට හම්බ වෙනවා. ඒගොල්ලන්ට කියන්නේ possessive pronoun. අන්න ඒගොල්ලෝ තමයි සර්වනාම පවුලේ අයිති අංග වන්නේ. මගේ කියන අදහස දෙන්නේ. එහෙනම් මම, මගේ, මට, මගේ. අපි අද කතා කරන මේ reflexive pronoun අපිට ලබා දෙන්නේ මමම කියන අදහසක් පළවෙනි I, my, me, mine කියන වචන අතරට myself වෙන්නේ මමම කියන අදහස දෙන්න. මම, මගේ, මට, මගේ, මමම. එතකොට we වලට අදාළව අපි යොදාගත්තොත් අපිම, ඔබට අදාළව you වලට අදාළව ගත්තොත් එහෙම ඔබම, they වලට අදාළව themselves කියලා આવොත් ඔවුන්ම නේද? එතකොට themselves rather හරි. එතකොට එහෙමනම් මේක අපිට ඉදිරියට I we you they he shit වලට අදාළව මේක ourselves, yourselves, themselves, himself, herself, itself ආදී වශයෙන් අවස්ථා කීපයක් දක්වන. මේ හැමතැනකදීම අර මමම, අපිම, ඔබම, ඔවුන්ම, ඔහුම, ඇයම කියන අදහසක් අපි එළියට ගන්නවා reflexive pronoun හරහා. එතකොට එහෙනම් ඔබට දැන් පැහැදිලි මේ reflexive pronoun කොහෙන්ද එන්නේ කියලා.
නේද? මේගොල්ලෝ එන්නේ pronoun chart එකෙන්. ඇත්තටම අපි මේක pronoun chart එක කියලා ඉගෙන ගන්නවා. pronoun chart එකේ පස්වෙනියට ඉන්න කොටාශය ගැන තමයි මේ ඔබට අදහසක් දෙන්න යන්නේ. ඉතින් ඊටු දේවල් ගැනත් දැනගෙන හිටියනම් හොඳයි කියලා මට හිතෙනවා. හරි, ප්‍රශ්නයක් නැහැ එහෙමනම්. ඔන්න ඔබ දන්නවා නම් reflexive pronoun chart එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි, එහෙමනම් අපි බලමු ඔයාගේ පෙළ පොතේ මොකද්ද කියන්නේ කියලා. දැන් අපි දල අදහසක්නේ ගත්තේ. we got an idea about the pronouns chart. Now we are going to read whatever they are in your pupils book. අපි දැන් ඔයාගේ pupils book එකේ මොනවද තියෙන්නේ කියලා කියවන්න යන්නේ. හරි, එතකොට අපි පොඩ්ඩක් කියවලා එලෙසම අපි අදහස ගමු. ඔබට අමතර කරුණක් තිබ්බොත් මම පැහැදිලි කරලා දෙන්න. එතකොට read the following sentences paying attention. අවධානය යොමු කරමින්. paying attention. අවධානය යොමු කරමින් මොකද? to the highlighted words. එහෙනම් මතු කර දක්වා ඇති වචන ගැන අවධානය යොමු කරමින් පහත වාක්‍ය කියවනලු. අපි කියවමු. Why don't you sit down? Can you remember this sentence? It was there in your first lesson. නේද? ඔයාගේ පළවෙනි පාඩම තුල මේක තිබ්බා. පළවෙනි පාඩම කියන්නේ ගිය සතියේ කරපු වීඩියෝ එකෙත් මේක තියෙනවා. එහෙනම් why don't you sit down and make yourselves comfortable? ඔබ ඉඳගෙන සුව පහසු වෙන්නේ නැත්තේ ඇයිද කියලා so that we can start our discussion straight away. That is something else. අපි මෙන්න මෙතන මේ ටික තුල ගියොත් එහෙම ඔබට පේනවා highlight කරලා තියෙනවා yourselves කියලා වචනයක් ඔබම කියන අදහසක් ඔබලාම කියන අදහසක් තියෙන. නේද? එතකොට එහෙමනම් ඔබට දැන් තියෙන ප්‍රශ්න තමයි yourselves කියලා නැත්නම් themselves, ourselves වශයෙන් නැත්නම් himself, herself, myself වගේ reflexive pronoun හම්බ වෙන්න පුළුවන්. ඒ හම්බ වෙනකොට ඒගොල්ලෝ භාවිතය තුල practical usage එක තුල කොහොමද ඔයා use කරන්නේ? හරි, එතකොට ඔන්න ඔබට මතක තියාගන්න මම පොඩි ඉඟියක් දෙන්නම් මෙතන. ඒක එතකොට අපිට ලේසි. මේ බලන්න. මම ඔබට පොඩි ඉඟියක් දෙනවා මේ reflexive pronoun වලට අදාළව මතු විස්තර කිරීමක් තිබ්බත් ලේසි වෙන්න වැඩේ. එතකොට මේ බලන්න. දැන් මෙතන ඔබට පැහැදිලි yourselves කියලා reflexive pronoun එක තියෙනවා. ඔබ මේ reflexive pronoun එකට අදාළව පෙර තියෙනවා නේද මේ කියලා ක්‍රියාපදයක්. මේක ගැන පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. එහෙමනම් ඔන්න ඔබට reflexive pronouns භාවිතා කරන්න පුළුවන් එක අවස්ථාවක් ගැන ඉඟියක් මෙතන තියෙනවා. ක්‍රියාපදයක් සමග reflexive pronoun එකේ යෙදিলা තියෙනවා. අපි බලමු එහෙම කතාවක් යෙදෙයිද ඇත්තටම කියලා. Did you do it all by yourselves? නේද? ඒ සියල්ල ඔබම කරාද? ඔබ විසින්ම කරාද? බයි තියෙන නිසා අපි විසින්ම අදහසක් ගත්තොත්. ඒතර yourself. එතකොට මෙතන yourself කියන්නේ ඔබ විසින්ම. නේද? ඔබලා විසින්ම කුත් yourselves වෙනවා. එතකොට ඒක වචන බහුවචන තුල මේ reflexive pronoun වෙනස් වෙන විදිහත් මම පොඩ්ඩක් මෙතනදිම කියලා දාන්නම්. මේ බලන්න. එතකොට අපි මම කිව්වොත් නේද? self එක්කෙනෙකුට අදාළව නම් අපි self කියලා තමයි මේ reflexive pronoun එක නිර්මාණය වෙන්නේ. හැබැයි ගොඩකට අදාළ නම් selves කියලා අපි මේක වෙනස් කරගන්නවා. එතකොට ඔබට පැහැදිලි. එහෙනම් මම කියන්නේ එක්කෙනෙක් නම් myself කියලා අපි දාන්න පුළුවන්. හැබැයි myself කියලා අපි දානවා. හැබැයි ගොඩක් නම් නේද? ඔවුන් කියන්නේ ගොඩක්. එතකොට අපි them කියලා කතා කරන්නේ them selves කියලා බහුවචන ස්වරූපයක් අපි මෙතන ගන්නවා. මෙන්න මේ විදිහට. එහෙනම් මෙන්න මෙහෙමයි reflexive pronoun ඒක වචන බහුවචන වලට අදාළව යෙදෙන්නේ self නැත්නම් selves. ඒක වෙනම තියමු. හරිද? එහෙමනම් ඒ කතාව දැන් හරි. එහෙමනම් මෙතන ආයි අපි ගියොත් එහෙම ඔබට කියනවා මොකද්ද? Did you do it all by yourself? ඔබ නේද ඒ සියල්ල ඔබ විසින්ම කරාද? හරි. එතකොට බලන්න මෙතන ඉන්නේ කවුද මේ? දැන් පෙර සඳහන් කළ ස්ථානයේ හිටියේ ක්‍රියාපදයක්. ක්‍රියාපදයක් සමග reflexive pronoun එක අපි අද කතා කරන reflexive pronoun එක යෙදුණා. මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? reflexive pronoun එක තියෙනවා. ඒක පසු නේද? ඒකට පෙර ඉන්නේ preposition එකක්. එහෙමනම් ඔන්න ඔබට පොඩි hint එකක් තියෙනවා. preposition එකක් සමග නැත්නම් ක්‍රියාපදයක් සමග මේ reflexive pronoun වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? ඔන්න reflexive pronoun ගැන හොඳ ඉඟියක් අපිට තියෙනවා. හරි. මෙතනත් එහෙමයි. all by myself මේ පේනවා නේද?
myself එතකොට yourselves yourself myself by තියෙනවා. හරිද? එහෙමනම් ඔබට පැහැදිලි reflexive pronoun යෙදෙන ස්ථානයක් ගැන යම් ඉඟියක් මම දුන්නා. හරි. අපි තව පොඩ්ඩක් ඉස්සරහට යමු. Our art teacher himself designed the invitation for the chief guest. හරි. එතකොට මේකේ අදහස ඔබට මතක ඇති අපි මේක සාකච්ඡා කරපු ඩයලොග් එකේ තිබ්බ. එතකොට ආරාධිතයා සඳහා ඇරයුම්පත් අපගේ පන්තිභාර ගුරුතුමා සැලසුම් කරා කියලා යනවා. අපි මෙන්න මේක අයින් කළා. අපි తాවකාලිකව මේක අයින් කරන්නේ himself කියන එක. දැන් ඔයා කියන්නේ our art teacher designed our art teacher designed අතීත අවස්ථාවක් ed තියෙනවා the invitation for the chief guest. එතකොට ප්‍රධාන ආරාධිත සඳහා ආරාධනාව අපගේ art teacher සැලසුම් කරා design කරා. එතකොට මේ himself ඇවිල්ලා මොකද්ද කරලා තියෙන්නේ? එයා කරලා තියෙන්නේ මේ අපි කතා කරන art teacher වාගේ පන්ති art teacher නේද? කලා විෂයන් වලට නැත්නම් චිත්‍ර වලට අදාළ වෙන්න පුළුවන්. අන්න ඒ ගුරුතුමා මේ ආරාධනා පත්‍ර සැකසුවා කියන කතාව තුල ඔබගේ ගුරුතුමා නැවතත් එම්ෆසයිස් කරලා අවධාරණය කරලා තියෙනවා මේ himself දාලා ඔහොම කියලා. හැබැයි මේක නැති වුණා කියලා වාක්‍යයට හානියක් වෙන්නේ නැහැ. Our art teacher designed the invitation for the chief guest. අපගේ art teacher ප්‍රධාන ආරාධිතයාට ආරාධනා පත්‍ර සැලසුම් කරා. එතකොට ඒක එම්ෆසයිස් කරලා තියෙනවා වාගේ මේ ක්‍රියාව කරපු කෙනා himself දාලා. එතකොට ඔන්න එහෙනම් ඔබට ඊළඟට ලැබෙන හින්ට් එක තමයි ක්‍රියාපදයක් ඇසුරෙන් රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් යෙදෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රිපොසිෂන් එකක් ඇසුරේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් තියෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙලෙස අපි කතා කරන අපේ වාක්‍යයක අපි හඳුන්වලා දෙන අපි සම්බන්ධ කරන කතෘ කෙනෙකුට අදාළව සබ්ජෙක්ට් එකකට අදාළව එයා highlight කරලා නැත්නම් emphasize කරන්න අවශ්‍ය නම් එයාම ඒ දේ කරා නේද? මමම මේ වැඩේ කරා කියලා මටම කියන්න ඕන. නැත්නම් ඔහුම මේ වැඩේ කරා කියලා ආදි වශයෙන් අපි කතා කරන කෙනා නැවතත් emphasize කරන්න අවශ්‍ය නම් අපිට මේ reflexive pronoun එකක උදව් ගන්න පුළුවන්. එතකොට මේක place වෙන්නේ වාක්‍යයක. දැන් our art teacher himself කියලා ඔබ මෙතන කතා කරත් ඔබට අවශ්‍ය නම් මේක මේ himself කියන reflexive pronoun එක අවසානයට ගෙනියාමේ නිදහසක් තියෙනවා. ඒකම මම කියනවා our art teacher designed the invitation for the chief guest himself කියලා කියන්න බැරි කමක් නැහැ. ඒක පල්ලෙහා ඇවිල්ලා තින බලන්න. Ravin and Meena promised to do the decorations by themselves. මෙතන by කියන කෙනෙකුත් ආයි ඇවිල්ලා. නේද? by කෙනෙක් ඔබට මතකයි උඩක් තිබ්බා. එතකොට මේ by කියන අදහස මෙතන දීලා තියෙන විසින් කියන අදහසක් දෙන්න. එතකොට එහෙනම් දැන් ඉස්සෙල් එකේ තිබ්බේ නැහැ. නේද? මේ by આવොත් විසින් කියන අදහසක් තියෙන. ඔවුන් විසින්ම දැන් themselves කියන්නේ ඔවුන්ම නේද? they කියන්නේ ඔවුන්, they කියන subject pronoun එකෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. themselves කියන්නේ ඔවුන්ම. ඔවුන් එතකොට ඔවුන් විසින්ම කියන අදහස අපි by වලින් ගන්නවා. එහෙමනම් රවින් සහ මීනා නේද? promise පොරොන්දු වුණා මොකද? to do the decoration. එහෙනම් සැරසිලි කිරීමට ඔවුන් විසින්ම. එතකොට මේක ඔබට මම පෙර සඳහන් කළ පරිදිම ඕනනම් මේ by අයින් කරලා අපිට මෙතෙන්ට දාන්න බැරි කමකුත් නෑ. රවීනා and මීනා themselves promise කියලා දාන්න බැරි කමකුත් නෑ. හරිද? එහෙනම් reflexive pronoun එකේ ඔන්න movement එක වාක්‍යයක් තුල වෙන විදිය අවස්ථාව අනුව by දැම්මොත් අපිට මේක අවසානෙම මෙලෙසම තියන්න ඕන. that is something else. හරි. Our English teacher said that she herself would prepare them. එතකොට එහෙනම් බලන්න. she herself would prepare them නේද? මේ our English teacher said that කියන අපේ ඉංග්‍රීසි ගුරුතුමා කිව්වා මොකද්ද? she herself would prepare them. ඇය විසින්ම ඒවා සූදානම් කරනවා කියලා prepare සූදානම් කරනවා. එතකොට ඔබට මා පෙර සඳහන් කළ පරිදි මොකද්ද වෙලා තියෙන්නේ? she කියන subject එක highlight emphasize කරලා තියෙන, මතු කරලා තියෙන. she would prepare them කිව්වත් වරදක් නෑ. ඇය ඒවා සූදානම් කරાવી. හැබැයි ඇයම ඒවා සූදානම් කරાવી කියලා මේ she කියන subject එක නැවත මතු කර දැක්වීමට තමයි මේ herself ඇවිල්ලා තියෙන්නේ. එතකොට as I mentioned you earlier, you can place this reflexive pronoun at the end of the sentence also. හරිද? ඔබට මේ reflexive pronoun එක වාක්‍යයේ අවසානයේ place කරන්න බැරි කමකුත් නැහැ. එහෙමනම් ඔන්න reflexive pronoun භාවිතය තුල ප්‍රධාන වශයෙන්ම
නේද? Mainly you can emphasize the subject in a sentence. එතකොට ඔබ කතා කරන subject එක emphasize කරන්න පුළුවන්. ඒ subject එකට අදාළව reflexive pronoun එක use කරලා. I කියලා පටන් ගත්තොත් myself, he කියලා පටන් ගත්තොත් himself දාලා. හරි එහෙමනම් තව උදාහරණයක් තියෙනවා. I am sure we can make the English camp a success and be proud of ourselves. දැන් මෙතනත් බලන්න ප්‍රොපොසිෂන් එකක් එක්ක ඇවිල්ලා තිනවා අපිට අපි ගැන ආඩම්බර විය හැකි කියලා අදහස දෙන proud of ourselves. ඒතර මේ වාක්‍යයේ තේරුම මම පෙර වාක්‍යය සඳහන් කරා. ඒක නිසා මේ හැම වාක්‍යයකම නේද අදහස් අපි සාකච්ඡා කරා. ඒකයි මම ඔබට ඒවා විස්තර කරන්න ගියේ නැතේ. ඒ වගේම අපි දැන් මේ අභ්‍යාසය තුල ඉන්නේ වාක්‍යවල අදහස ගන්නවට වැඩිය ඔයා ඉගෙන ගන්න grammar factor එක කොහොමද භාවිතා වෙන්නේ කියන idea එක ගන්න. හරිද? එහෙමනම් ඔන්න you got an idea about the usage of reflexive pronoun. Reflexive pronouns are based on subject pronouns. ඔබ subject pronouns කියන pronouns වලට අදාළව I, we, you, they, he, she කියන pronouns වලට අදාළව I නම් myself වෙනවා, we නම් ourselves වෙනවා ආදී වශයෙන් ඔබට reflexive pronoun නිර්මාණය කරගන්න පුළුවන්. මම, මමම, අපි, අපිම, ඔබ, ඔබම ආදී වශයෙන්. හරිද? එහෙනම් ඔබට pronoun chart එක ගැන අදහසක් තිබිය යුතුයි. හැබැයි ඒක අමතක කරන්න එපා. හරි. එතකොට එහෙමනම් මේ තියෙන මම කියපු දේ ඔන්න නැවත ඔබට ලබා දෙන්න පේනව නේද? මේ ඔන්න ඔබට තවත් ලේසි කරලා තියන්නේ. ඔබට පේනවා මම ඔබට pronoun chart එකක් ගැන සඳහන් කරා. subject pronoun ගැන මම ඔබට අදහසක් දුන්නා. මේ තියෙන I. I නම් මොකද වෙන්නේ? reflexive pronoun එකදී myself වෙනවා. you කියන්නේ ඔබ. yourself ඔබම. ඔබලාම කියලා මෙතන yourselves යන්නත් පුළුවන්. it's not here but you can use in that way. හරි. ඒ වගේම he, she, it. එතකොට ඔහු, ඇය, ඌ, එය කියන අදහස තියෙන්නේ. එතකොට ඒක ඔහුම, ඇයම, එයම කියන අදහසකට අපිට යන්න පුළුවන්. ඒ වගේම බහුවචන අවස්ථාවේදී පල්ලෙහා තියෙනවා මේ තියෙන you මෙතන yourself මෙතන yourselves ඇවිල්ලා තියෙන. ඒක නිසා මේ ප්‍රශ්නෙත් හරි. we කියන්නේ අපි, ourselves අපිම, you කියන්නේ ඔබලා, උඩ තියෙන්නේ ඔබ, මෙතන ඔබලා, ඔබ, ඔබම. එතකොට ඒක වචන ස්වරූපයෙන් self, don't mix it up. මෙතන you ඔබලා කියලා අදහසක් ගන්නවා. yourselves ඔබලාම. they කියන්නේ ඔවුන්, themselves ඔන්න ඔවුන්ම. This is how reflexive pronouns are made. මෙන්න මෙහෙමයි හැදෙන්නේ. ඉතල කළා දෙනවා why don't you sit down and make. මේ තියෙන make කියන ක්‍රියාපදයට පසුපසින් yourselves තියෙනවා comfortable කියලා. ඊටු ටික තියෙනවා so that we can start our discussion straight away. හරි. ඔබට පැහැදිලි. ඒ වගේම I'm sure we can make the English camp a success and be proud of ourselves. මෙතන බලන්න of කියන preposition එක පසුපසින් ourselves කියන reflexive pronoun එක තියෙනවා. මේකයි මේ විස්තර කරන්නේ අංක 1 යටතේ. අංක 2 යටතේ ඔබට කියනවා ඒක තමයි ප්‍රධාන කාරණේ. ඒක තමයි වැදගත් කාරණේ. A reflexive pronoun can also be used to show the emphasis given by the speaker to a certain noun or pronoun. ඒ කියන්නේ ඔබ කතා කරන වාක්‍යයේ ඔබ කතා කරන වාක්‍යයේ subject එක විදිහට ඉන්න නාම පදේ වේවා සර්වනාම පදේ වේවා අන්න එයට අදාළව ඔබට පුළුවන් emphasize කරන්න. නැත්නම් ඒක අවධාරණය කරන්න reflexive pronoun එක කරා. මම උදාහරණයක් විදිහට මේ වගේ වාක්‍යයක් ලියලා ඔබට නැවත පෙන්නන්න. මේ බලන්න. දැන් මෙතන noun එකක් කියලා තියෙන නිසා මම මේ ඔබට උදව් කරන්නේ. අපි හිතමුකෝ මෙහෙම අපි නමක් ගමු. අපි නාමල් කියලා කියමු. හරිද? අපි නාමල් ඒ වැඩේ කරා කියලා මෙන්න මෙහෙම කියන්න පුළුවන් අපිට නාමල් හරි අපි arrange කියලා දාමු. arrange කියන්නේ පිළියෙල කරානේ නේද? arrange the party. ඔන්න මම වාක්‍යයක් නිර්මාණය කරා. නාමල් සාදය ලැහැස්ති කරා. හරිද? දැන් මේ වාක්‍යය නිවැරදි. අතීත කාල වාග්යයේ double RANG. හරි. එතකොට දැන් ඔබට මේ නාමල් කියන නාම පදය මෙයා උඩ සඳහන් කර විදියට මේ emphasize කරන්න අවශ්‍ය නම් මේ තියෙන emphasize කරන්න අවශ්‍ය නම් ඔබට කරන්න තියෙන්නේ මේ reflexive pronoun එකක් දාලා නාමල් කියන්නේ ඔහුනේ නේද? නාමල්ට අදාළ pronoun එක ඔහු. එතකොට ඔහුම කියන්න අපිට පුළුවන් himself දාන්න. ඔන්න ඔය එක තමයි ඔය කියන්නේ. නාමල් arrange the party himself. ඔබට as I mentioned you earlier ඔබට අවශ්‍ය නම් මේ himself කියන එක මේ himself කියන reflexive pronoun එක ඔබට අවශ්‍ය නම් එතනින් අයින් කළා මෙන්න මෙතෙන්ට දාන්නත් පුළුවන්. ක්ලියර්? හරි. ඔන්න ඕක තමයි ඔය කියන්නේ. හරිනේ? හරි. එහෙමනම් ඔබ අයිඩියා එකක් ගත්තා reflexive pronoun වල භාවිතය.
ප්‍රධාන වශයෙන් මොකද්ද? ප්‍රධාන වශයෙන් මම දෙවණියට සඳහන් කළ කාරණය මොකද්ද? ඔබ කතා කරන වාක්‍යයේ නේද? ඔබගේ වාක්‍යයේ කතානායකයා ප්‍රධානියා නාමපදයක් වේවා, සර්වනාමපදයක් වේවා, අන්න එයාව එම්ෆසයිස් කරන්න පුළුවන්, මතු කර දක්වන්න පුළුවන්. ඔබට වැඩිදුර අභ්‍යාසවලදී මේක තේරෙනවා කොහොමද යෙදෙන්නේ කියලා. එහෙමනම් ඔන්න අපි ඇක්ටිවිටි 1.3 වලට ගිහිල්ලා අභ්‍යාසය ඉවර කරන්න ලෑස්ති වෙමු. හරි. මොකක්ද කියන්නේ? හරි. ඔබට කියනවා rearrange the words to form correct sentences to use reflexive pronoun as objects. reflexive pronoun යොදා ගන්න ඕන object එකක් විදියට. object එක කියන්නේ එහෙනම් මේක වාක්‍යයේ අවසානයේ දී යුතුයි, කතා දෙකක් නෑ, object එකක් විදියට. එහෙමනම් reflexive pronoun එක යොදන්න ඕන object එක විදියට. object එක විදියට එහෙනම් ඔබට පැහැදිලි මෙතන ඉඳලා බෑ මෙයා යන්න ඕන මෙතෙන්ට. මෙතෙන්ට යනකොට සමහර විටක බයි කියන කෙනත් උදව්වට ගන්න බැරි කමක් නැහැ, විසින් කියන අදහස දෙන්න. හරිද? ජම්බල්ඩ් ඔක්කොම ජම්බල් වෙලා තියෙන්නේ, අපි හදමු. හරි. එතකොට ඔබට නේද, ඔබ දැන් grade 8 ඉන්න කෙනෙක් විදිහට මේකේ වාක්‍යයේ ප්‍රධානිය සබ්ජෙක්ට් එක ඔබට හොයා ගැනීමට හැකියාව තියෙනවා බලන්න. at a glance you should be able to find the subject of the sentence. එන බලන්න herself does always she thinks by කියලා තිනකොට ඔබට පේනවා මේ she කියන කෙනා තමයි මේකේ subject එක අපි යා මුලට ගන්නවා. එතකොට ඔබ දන්නවා සාමාන්‍ය වාක්‍යයකදී නේද she කියලා කෙනා ගත්තා. එතකොට ඔබට reflexive pronoun එකත් එක්ක by කියන preposition එක සම්බන්ධතාවයක් තියෙනවා කියලා හිතුවොත් ඔබට පේනවා වාක්‍යයක් නිර්මාණයේදී subject plus verb කියන combination එක තුල අනිවාර්යයෙන්ම ක්‍රියාපදයේ ඔබට දැමිය යුතුයි. මෙන්න මෙලෙස she does. දැන් මොකද්ද කියන්නේ? ඇය කරනවා මොකද්ද? things. ඔන්න ඔහොම තමයි අපි දල අදහසක් ගන්න. මම මේ ඔයාගේ වීවි කියන්නේ ඔයා වගේ හිතලා තමයි මම මේක නිර්මාණය කරන්නේ. නැත්තම් මට මේක ඉතා සරලව වාක්‍ය නිර්මාණය කරනවා. ඔයා මම නම් නැත්තම් මම ඔයා නම් ඔන්න අපි she does things කියලා වාක්‍ය නිර්මාණය කරා. හැබැයි මෙතන මේ always කියන adverb එක ඇවිල්ලා තියෙනවා. නේද? මේ සෑම විටම කියන adverb එක. එතකොට මේ adverb එක දැන් මෙවැනි adverbs වල භාවිතය ගන්න ඉගෙන ගනිද්දී අපි දන්න දෙයක් තමයි අපිට වෙන්නේ adverb එක ඔබගේ ක්‍රියාපදයට පෙර තැබිය යුතුයි කියලා අපිට දැනට කියන්න පුළුවන්. හැබැයි එතන හැම වෙලාවෙම adverbs එහෙම කියලා නැහැ. හරිද? හැබැයි මේ always often ආදී ඒ කොටාශයක් තුන අපි දැන් මෙතන ඒක පටලව ගන්න හොඳ නැහැ. එවැනි adverb එකක් ආවොත් අනිවාර්යයෙන්ම ඔයා ඒක මෙන්න මෙහෙම place කරන්න ඕනේ. she always. ඇයි සෑම විටම does things දේවල් කරනවා. ඇයි සෑම විටම දේවල් කරනවා කියලා දැන් ඔන්න ඔබට ඉතුරුලා තියෙන reflexive pronoun එක අපිට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ ඇය විසින්ම සෑම විටම ඇයගේ දේවල් කරනවා කියන අදහස නෙමෙයි කියන්න අවශ්‍ය. එහෙනම් ඔබට by කියන preposition එකේ උදව් ගන්නවා. දැන් reflexive pronoun එක දාන්න තියෙන. දැන් ඔබ බලන්න වාක්‍ය නිවැරදිද කියලා අදහස එක්ක. ඔබට එහෙම නැත්නම් ඒක ඉංග්‍රීසියෙන් වගේ දැනෙනවා. she always does things by herself. ඇය සෑම විටම ඇයගේ දේවල් ඇය විසින්ම කරනවා. මේ වාක්‍ය ඔන්න නිවැරදි. හරිද? හරි. එහෙමනම් ඔන්න අපි පළවෙනි වාක්‍ය නිර්මාණය කරා. හරිද? දැන් reflexive pronoun එක වාක්‍යයේ අවසානට ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට දෙවෙනි වාක්‍ය මොකද්ද තියෙන්නේ? බලන්න. I dictionary myself bought a. එතකොට ඉතා සරලයි. ඔබට I කියන subject එක මෙතෙන්ට ගේන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඔන්න ගෙනාව I. හරි. එතකොට බලන්න නේද? ක්‍රියාපදයේ සොයාගෙන යන්න. මොකද්ද ක්‍රියාපදයේ ඉස්සෙල්ලා වගේ අපිට ප්‍රශ්නයක් නැහැ. adverbs නැහැ. adverb එකක් තිබ්බොත් නේ ප්‍රශ්නයක් අපිට ආවේ. නේද? adverb එකක් නැහැ. ක්‍රියාපදයක් තියෙනවා අතීත කාල. bought කියන්නේ මිලදී ගත්තා. buy bought එහෙමයි අපි වචන හොයාගෙන යන්නේ. I bought. හරි. ගත්තා. මොකක්ද අරන් තියෙන්නේ? මොකද්ද? dictionary එක කතාව තුන. එතකොට dictionary කියන්නේ noun එකක්. noun එකට අදාළව article එකක් පාවිච්චි කරන්න වෙලා තිනවා. dictionary ට අදාළව කියන නම් dictionary මම dictionary එකක් මිලදී ගත්තා. එතකොට මෙතන මම dictionary එකක් මිලදී ගත්තා කියන වාක්‍යයේ මේ මම කියන නාමපදය highlight නැත්නම් emphasize කරනවා කොහොමද? myself කියලා මමම. එතන ඔබට පේනවා අර අපි දෙවණියට විස්තර කළ කාරණා යෙදලා තියෙන්නේ මොකද්ද? ඔබගේ වාක්‍යයේ subject එක තුල තියෙන නාමපදයේ හෝ සර්වනාමය තමයි emphasize කරලා තියෙන්නේ. clear? හරි. එහෙමනම් ඔන්න
ඔන්න අපි දෙවනි වාක්‍යයක් නිර්මාණය කරා මෙන්න මේ විදියට. කොහොමද? මෙන්න මේ විදියට. හරිද? හරි. ඔබට දැන් ඉතා පැහැදිලි, ඉතා සරලයි. ඇත්තටම සරලයි නිකන් අර ගේම් එකක් වගේ. එතකොට අපි ඊළඟ වාක්‍යයට යන්න. මොකද්ද කියන්නේ? හරි. ඊළඟ වාක්‍යය දෙන of තියෙනවා, preposition එකක් තියෙනවා, made කියන ක්‍රියාපදය තියෙනවා, cup a tea. එතකොට බලන්න cup කියලා තියෙනවා. එතකොට cup a tea කිව්වොත් ඔබට මෙතන පොඩ්ඩක් tactful වෙනවා. ඔබ දන්නවා cup of tea කියලා අපි පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන් මේ preposition එක ඔබට වෙන තැන් වලට යොදන්න බෑ. cup of tea තමයි ගන්න වෙන්නේ. එතකොට a cup of tea කියලා ඇවිල්ලා තියෙන්නේ කිසිම කතාවක් නැහැ නම් මෙතන ඔබට පේනවා he කියන කෙනා වාක්‍ය මුලට අපිට ගන්න වෙනවා. එහෙනම් අපි ගන්නවා he කියන කෙනා වාක්‍ය මුලට අරගෙන මොකද්ද තියෙන්නේ? he මොකද්ද කරන්නේ? made සෑදුවා. හරි. එතන මොකද්ද සාදලා තියෙන්නේ? a cup of tea. a cup of tea. cup of tea. a cup of tea. එතකොට ඔබට subject එක විදියට යෙදිච්ච he කියන කෙනා emphasize කරනවා object එක විදියට ආපු reflexive pronoun එක විසින් මෙන්න මේ විදියට කොහොමද? himself. himself. හරිද? එතකොට එහෙමනම් ඔන්න ඔබ නිර්මාණය කරා තව වාක්‍යයක්. ඒකෙත් වෙකඳ උනේ reflexive pronoun එක ඔබ පාවිච්චි කරා මෙන්න මේ විදියට. හරිද? මෙන්න මේ විදිහට ඔබ භාවිතා කරා reflexive pronoun එක මෙන්න මේ කතාව තුල. හරිද? හරි. එතකොට එහෙමනම් ඔන්න ඔබට ඊළඟ අවස්ථාව තියෙන්නේ ඊළඟ වාක්‍ය නිර්මාණය කරන්න. මොකද්ද? මෙතන තියෙනවා circle කියලා වචනයක් තියෙනවා. they in arrange themselves. ඔහොම තියෙනවා. මේක මං හිතන්නේ අදහස තුල බලන්න arrange කියන්නේ සැකසුණා කියන අදහසක්, පිළියෙල වුණා කියන අදහසකට යන්නේ නෙවෙයි. හරි. අපි බලමු කොහොම හරි ප්‍රශ්නයක් නෑ. අපි වාක්‍ය පටන් ගන්න උත්සාහ කරමු. නේද? එතකොට ටිකක් විතර complicated නම් ඔබට සමහර විට ඔබ කලබල වෙන්න එපා. වාක්‍ය start කරන්න ඉතින් subject එකක් දාගන්න එපා. වුණා දාගත්ත subject එක. they. ඉතින් ඔබට පේනවා මෙතන adverbs ක්‍රියා විශේෂණ නැහැ. ක්‍රියාව විස්තර කරන always, often, නැත්නම් sometimes ආදී ඒවා මොනවත් නැහැ. ඒ කියන්නේ ලේසි වැඩේ. නේද? එහෙමනම් ඔබට ක්‍රියාපදේ දාගත්ත අතීත කාල ක්‍රියාපදයක් ARRANGED arrange සැකසුණා, පිළියෙල වුණා කියන අදහසක්. පිළියෙල කරා, සැකසුවා කියලා කියන්නත් පුළුවන් arrange. මෙතන දැන් ඔබගේ reflexive pronoun එක අයින් කරොත් එහෙම ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? in circle. එතකොට circle කියන්නේ රවුම. එහෙනම් රවුම කියන එකට අනිවාර්යෙන් අදාළව a circle කියලා අදහසක් එන්න ඕන. එහෙමනම් a circle කියලා අපිට වාක්‍යයක් නිර්මාණයේදී භාවිතයට යන්න නම් මෙන්න මෙහෙම යන්න වෙනවා. වෙන විකල්පයක් නැහැ. in a circle රවුමක් ලෙස. රවුමකට නේද? රවුමකට. එහෙමනම් ඔවුන් රවුමකට සැකසුණා. නේද? they arrange in a circle. මොකද්ද? ඔවුන් විසින්ම කවුරුත් කියලා බැනලා ගහලා නෙමෙයි. පොඩි ළමයින්ට වගේ අදාළව නම් එහෙම වෙන්න පුළුවන් නේද? ඔවුන්ම රවුමක් හැදුනා. ආයේ කවුරුත් ඒකට කරදර වුණේ නැහැ. right? themselves selves එන්න ඕන මෙතන. පේනව නේද? වරද පෙන්නන්නේ themselves. ඔහොම එන්න ඕන. හරි. හරිද? එහෙමනම් ඔන්න ඊළඟ වාක්‍යයත් අපි නිර්මාණය කරා. ඔබට පැහැදිලි reflexive pronoun ගැන අපි මේ කතා කරන්නේ. ඔබගේ pupils book එකේ පළවෙනි lesson එකට අදාළව grade 8. එතකොට හරි ටිකක් විතර ඔබට සංකීර්ණ වෙන්න පුළුවන් මේ වාක්‍යය. අපි බලමු. හරි. එතකොට මෙතන ඔන්න අපිට පොඩ්ඩක් tactful වෙන්න වෙනවා. බලමු. දැන් මෙතන dog කියලා තියෙනවා. බල්ලා නේද? kitten කියන්නේ පුස්පැටියෙක්නේ නේද? හරි. එතකොට එහෙමනම් පුස්ගේ කතාවක තුන බල්ලගේ කතාව තුන. හැබැයි දැන් මෙතන ඔබගේ වචන දැනුම තුල තමයි ඔබගේ මේ සාර්ථක වාක්‍යයක සැකස්ම තියෙන. බලන්න defended ඔන්න වැඩේ. මේ defended කියන්නේ ආරක්ෂා වුණා. හරිද? defended අතීත කාලෙනේ. එහෙමනම් බල්ලගේ කතාවක් තියෙනවා, පුසේගේ කතාවක් තියෙනවා, ආරක්ෂා වුණ කතාවක් තියෙනවා. එතකොට itself ඌම කියලා කතාවකුත් තියෙනවා. හැබැයි ඒ අතරේ අව කියලා කතාවකුත් තියෙනවා. එහෙනම් අපේ බල්ලද අපේ පූසද කියන කතාවක් තියෙනවා. නේද? එතකොට එහෙමනම් අපේ කියලා තියෙනවනේ. එතකොට ඒ වගේම against කියලා තියෙනවා. මේ against කියන්නේ එදිරිව කියන අදහසක් නේද? අපි පූසගෙන් නම් against cat, බල්ලගෙන් නම් against dog. එහෙනම් බල්ලගෙන් බැරුණා නම් against කියලා බල්ලට ඉස්සරහින් තමයි against දාන්න. හරිද? මේක ඇත්තම against කියන්නේ preposition එකක්. හරිද? එතකොට එහෙමනම් ඔබට මෙතන
වාක්‍යයේ ආරම්භය ගන්න වෙනවා. මෙතන ඔබට පැහැදිලි වාක්‍යයේ ආරම්භය ගන්න නම් ඔබට කතා කරන්න වෙන්නේ පූසා ගැන. මොකද හේතුව එයා තමයි ආරක්ෂා වෙලා තියෙන්නේ. නේද? එයා තමයි ආරක්ෂා වෙලා තියෙන්නේ. හැබැයි පූසා කියන කතාවට යන්න නම් අපේ පූසා කියලා ඔබට යන්න නම් මොකද නැත්නම් අව කියන වචනේ අපිට දාගන්න තැනක් නැති වෙනවා. එහෙනම් අපි අව capitalization අමතක කරන්න එපා. our kitten. දැන් බලමු අපිට වර්ධනත් අපි හදමු. it's all right. our kitten. ක්‍රියාපද දානටක් ගාලා defended. දැන් defended. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? dog නේ. dog කියලා බෑ අපිට against dog කියලා දාන්න වෙනවා. ඔන්න ඔය විදියට against බල්ලාගෙන් කියන අදහස අපිට ගන්න පුළුවන්. against නැත්නම් එදිරිව එරෙහිව dog. දැන් බල්ලාගෙන් ආරක්ෂා වුණා කියන කතාව හරි. කවුද ආරක්ෂා වුණේ? අපේ වාක්‍යය දැන් සබ්ජෙක්ට් එක විදිහට කතා කරන්නේ කවුද? our kitten අපේ පූසා. එහෙමනම් අපිට ඔහු නෙමෙයි ඌ කියන අදහසෙන් itself කියන reflexive pronoun එක අපි භාවිතා කරලා මේ our kitten කියන කෙනා මේ විදිහට emphasize කරන ඌම ආරක්ෂා වුණ වෙන කවුරුත් නෙමෙයි ආරක්ෂා කරලා දීලා තියෙන්නේ. හරිද? හරි. එතකොට ඔන්න එහෙනම් අපි activity 1.3 එකේ part A කරා. A කොටස කරා. දැන් අපිට ආයි කියනවා B කොටසට යන්න. එතකොට මෙතන වෙලා තියෙන්නේ මේ බලන්න. as I mentioned you earlier. දැන් මම ඔබට පෙර සඳහන් කළ පරිදි මේ reflexive pronoun එක වාක්‍යයක subject එකට ඉඳුරාම පිටිපස්සෙන් දාන්නත් පුළුවන්. මේ බලන්න පළවෙනි ඔබගේ B කොටසට අදාළව අපි කතා කරන්නේ. right? I prepared meals myself. මෙතන මේ reflexive pronoun එක වාක්‍යයේ අවසානයේ තියෙන. ඒ වාක්‍යයම same sentence, same meaning, same thing. කිසිම වෙනසක් නැහැ. හැබැයි reflexive pronoun එක ඇවිල්ලා තියෙන්නේ කොහෙද? ඉඳුරාම subject එක පසුපසට. එහෙනම් ඔබට පැහැදිලි අපි පෙර සඳහන් කළපු මේ සියලු වාක්‍ය තුල වාක්‍යයේ අවසානයේ තමයි reflexive pronoun එක හිටියේ. හැබැයි ඔයාට කියනවා කැමති නම් ඔබට මෙන්න මෙහෙමත් මේක යොදන්න පුළුවන් කියලා. එහෙමනම් ඔබට උදාහරණය මගින් කියලා තියෙන විදිහටම ඔබට වෙනවා මේ ආකාර දෙකටම මේක නිර්මාණය කරන්න ඉතාම සරලයි. හරි. එහෙමනම් අපිට වෙනවා මේ ආකාර දෙකෙන්ම වාක්‍ය නිර්මාණය කරන අපි පළවෙනි එකට යමු. Let's try to do this activity. එහෙනම් අපි අභ්‍යාසය කරමු. එතකොට what you have to do is use or else place reflexive pronoun in two ways. ඔබට reflexive pronoun එක ආකාර දෙකකට යොදන්න වෙනවා. right? Example is given. ඔබට I already emphasize the way of using reflexive pronoun in a sentence. You can use it at the end of the sentence or else you can place it after the subject which you are talking about. එතන ඔබ කතා කරන subject එක පිටුපසින් දාන්නත් පුළුවන්. නැත්නම් වාක්‍යයේ අවසානයේ reflexive pronoun එක දාන්නත් පුළුවන්. එහෙමනම් අපි පළවෙනි වාක්‍ය පහක් තුන මේ වාක්‍ය පහ තුල reflexive pronoun එක අපි place කරමු ආකාර දෙකටම. හරිද? හරි. එහෙමනම් පළවෙනි වාක්‍යය මොකක්ද කියන්නේ? The teacher telephoned my mother. හරිද? හරි. එතකොට එහෙමනම් ඔබට මේ teacher කියන subject එක emphasize කරන්න අවශ්‍යයි herself කියන reflexive pronoun එක හරහා. එතකොට අපි පළවෙනි ක්‍රමයට ඉස්සෙල්ලා මොකද්ද? අර සුපුරුදු ක්‍රමය. මොකද්ද? The teacher telephoned right. එතකොට telephoned my mother මොකක්ද අපි කරන්නේ? reflexive pronoun එක මෙන්න මෙහෙම අගට දානවා. ඉතා සරලයි. already you have done it. හරි. teacher විසින්ම තමයි අම්මට කතා කරලා තියෙන්නේ නේද? අපේ අම්මට. හරි. එහෙනම් මෙන්න පළවෙනි ක්‍රමය. හරිද? මේකම අපි ගන්නවා ඊළඟ ක්‍රමයට. මොකක්ද අපි කරන්නේ? අපිට පුළුවන්
රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක ඔබ කතා කරන ඔබගේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක ළඟට මෙන්න මේ වගේ ගෙනල්ලා වාක්‍ය නිර්මාණය කරන්න කිසිම වෙනසක් නැහැ අදහසේ. ටීචර් කියලා මොන රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක මෙතෙන්ට දාන්න කියලා මේ කියන්නේ. herself telephoned my mother. clear? very easy. ඇත්තටම නිකන් අර ගණන් හදනවා වගේ නේද? ගණන් හදනවා වගේ ඇත්තටම දෙයක් නැහැ. හරි. clear? එහෙමනම් this is how you should make sentences by using reflexive pronoun. right? හරි. එහෙමනම් ඔන්න ඔබ reflexive pronoun ආකාර දෙකටම යොදන්න දැන් පුරුදු වුණා. හරිද? අපි මේ කතා කරන්නේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එකක් වාක්‍යයක සබ්ජෙක්ට් එක විදිහට යොදන සර්වනාමය හෝ නාමපදයේ එම්ෆසයිස් කරන්න යොදන විටකදී. හරිද? එහෙමනම් ඊළඟ එක. දෙවෙනි වාක්‍යය මොකක්ද කියන්නේ? My father grows these vegetables. මගේ තාත්තා තමයි මේවා වවන්නේ. මගේ තාත්තා මේ එළවලු වවනවා. එතකොට එහෙනම් කියන්න වෙන්නේ මොකද්ද? මගේ තාත්තම මේ එළවලු වවනවා. ඒකනේ කියන්න වෙන්නේ. හරි එහෙමනම් ඉතා සරලයි. ඔබට තියෙන්නේ මේ වාක්‍ය මෙලෙසම ලියාගෙන යනවා නේද? අපි ලියමු. නේද? ඇත්තටම වෙලාව අපත යාමෙද්ද ඔයගොල්ලෝ හිතනවා ඔබට මෙච්චර විස්තර කරන එක මොකද දැන් මේක ඇති දෙයක් නෑ. My father grows grows මොනවාද these කියන්නේ මේ නේද? THEC these කියන්නේ මේ මොනවාද? vegetable කියන්නේ එළවලු නේද? හරි. එතකොට එළවලු himself ඔහු විසින්ම මේක තමයි පළවෙනි වාක්‍යය. හරිද? My father grows these vegetables himself. මගේ තාත්තම මේවා වගා කරනවා. දැන් අපිට තියෙන්නේ මොකද්ද? රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක පොඩ්ඩක් ඉස්සරහට බේස් කරන්න, ප්ලේස් කරන්න රාද. හරි. හරි. එතකොට එහෙමනම් ඔන්න දැන් අපිට තියෙන මොකද්ද? මේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක මෙතනින් ගැලෙව්වා. අපි මෙතෙන්ට ගෙනාවා. දැන් මොකද වෙන්නේ? My father himself grows these vegetables. හරිද? හරි. ඔන්න දෙවෙනි වාක්‍යයට අපි ගියා. තුන්වෙනි වාක්‍යයට අපි යනවා. තුන්වෙනි වාක්‍ය අපි නිර්මාණය කරන එලෙසම. හරි. මොකක්ද කියන්නේ? they built a house. දැන් built කියන්නේ මොකද්ද? ගොඩ නැගුවා. own built a house. own ගොඩ නැගිල් ගෙයක් ගොඩ නැගුවා. නේද? own ගෙයක් ගොඩ නැගුවා. එතකොට අපිට මොකද්ද මේ කියන්න වෙන්නේ? ownම ගොඩක් ownම ගෙයක් ගොඩ නැගුවා. own විසින්ම කිව්වොත් බයි දාන්න ඕන. අතරම මෙතන බයි දාන්න කියලා නැහැ. ඒක නිසා ownම ගෙයක් ගොඩ නැගුවා කියන්නේ අපි දාන්නේ එහෙමනම් කොහොමද වාක්‍ය නිර්මාණය වෙන්නේ? they built built a house. හරි. they built a house. own ගෙයක් ගොඩ නැගුවා. දැන් ownම කියන අදහසනේ අපිට දෙන්න ඕන. තනියම තමයි කරලා තියෙන වැඩ. අපි මෙතන බහුවචන අවස්ථාවෙන් තියෙන රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක. එතකොට them selves කියන එක දාන්න අමතක කරන්න එපා බහුවචන ස්වරූපයෙන්. එතකොට මේක තමයි රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක යොදන පළවෙනි ආකාරය. ඔබට මේකම නැවත යොදන්න පුළුවන් කොහොමද? මෙන්න මේ විදියට රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක අපි ගේනවා. අවසානයේ තියෙන රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක අපි ගේනවා සබ්ජෙක්ට් එක ළඟට මෙන්න මේ විදියට ගෙනල්ලා ප්ලේස් කරනවා මෙන්න මේ විදියට. හරිද? very easy. එහෙනම් ඔන්න අපි හතරවෙනි වාක්‍යයට යනවා. හතරවෙනි වාක්‍යය අපිට තියෙන්නේ හතරවෙනි වාක්‍ය තුල අපිට කියන්නේ මොකද්ද? the kitten cleaned itself. නේද? මේ පූසා ගැන කියන්නේ. එතකොට ඌම පිරිසිදුනා කියලා නෙමෙයි කියන්නේ නේද? එතකොට හරි. එතකොට අපි එහෙනම් වාක්‍ය නිර්මාණය කරනවා කොහොමද? මේ වාක්‍යෙම තමයි යන්නේ. the kitten නේද? cleaned පිරිසිදු කළා කියලා
අපි අතීත අවස්ථාවෙන් ගත්තත් මෙතන පිරිසිදු වුණා කියන අදහසට අපි යනවා ඌම නිසා CLEANED ක්ලීන් කියන්නේ පිරිසිදු කරනවා. එතකොට පිරිසිදු වුණා කියන අදහසෙන් අපි යනවා මොකද්ද? ක්ලීන්. එතකොට අපිට ඌම කිව්වොත් itself දාන්න වෙනවා. ඌම තමයි පිරිසිදු වෙන්නේ කවුරුතුව පිරිසිදු කරලා නැහැ. එතකොට මේකම අපි itself කියන රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක අපි ගන්නවා වාක්‍යයේ මුලට කියන්නේ සබ්ජෙක්ට් එක පිටුපස්සට අරගෙන අපි වාක්‍ය නිර්මාණය කරනවා. කොහොමද? The kitten cleaned itself කියන වාක්‍ය අපි මෙන්න මෙලෙසට වෙනස් කරනවා. The kitten itself clean කියන විදියට අර රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක වාක්‍යයේ සබ්ජෙක්ට් එක ආසන්නයට නැත්නම් පිටුපස්සට ගෙනල්ලා. very easy, nothing to worry. කිසිම අමාරුවක් නැහැ. හරි අන්තිම වාක්‍ය නේද? හරි. We cooked the meals. හරි. ආහාර කෝප කතාවක් තියෙනවා. අපි තමයි වෙලා තියෙන්නේ. ඉතින් අපිම ආහාර පිසුවා කියලා මේ කියන්න අවශ්‍යතාවය තියෙන්නේ. එහෙමනම් ඔබට කරන්න තියෙන්නේ මේ වාක්‍ය අවසානයේට ourselves කියන අපිම කියන රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක දාන්න තියෙන. එහෙනම් අපි වාක්‍ය නිර්මාණය කරනවා we cooked the meals. the meals ආහාර meals කියන්නේ ආහාර meals අපිම කියලා කියන්න බලන්න බහුවචන අවස්ථාවක් ourselves නෙමෙයි ourselves ඒවා mix up කරගන්න එපා. එහෙම වුණොත් ඔයා වැරදි. හරිද? එතකොට ඔන්න අපි වාක්‍ය නිර්මාණය කරා මෙන්න මේ විදියට අපිම ආහාර සකසා ගත්තා. නැත්නම් ඉව්වා පිසුවා. එතකොට මෙතෙන්දි ourselves SCL නෑ. හරි. දැන් හරි. අපි මේ වාක්‍යෙම රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක අපි කියනවා ඉස්සරහට මෙන්න මේ විදියට right. එහෙමනම් රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක අවසානයේ තියෙන ourselves කියන එක අපි ගන්නවා සබ්ජෙක්ට් එක පිටිපස්සට මෙන්න මේ විදියට. We ourselves cooked the meals. Students, that's all about the activity we have done 1.3 right in your pupils book. So you can recollect what you have learned up to now. Plan the work the plan. We have I have explained this dialogue in detail and we discuss all the questions. Right. Then again today we got an idea about the usage of reflexive pronoun and we did a few activities based on the usage of reflexive pronouns. So students, that's all about the lesson. I hope you got something. Until for the next lesson, happy studies.